දරුවනේ අයිබෝ. අද මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අණු වල හැඩ සම්බන්ධයෙන්. එහෙනම් අණු වල හැඩ සම්බන්ධයෙන් අපි මේ වීඩියෝ එකේ මුලින් ඉඳලා කතා කරමු. හරි. ඔයගොල්ලෝ දැනටමත් ආයෙත් දරුවනේ මූලධර්මයක් කියනවා වෙස්පර් මූලධර්මය කියලා. right? වෙස්පර් මූලධර්මය. මේ වෙස්පර් කියලා කියන්නේ V අකුරෙන් කියන්නේ valence. S අකුරෙන් කියන්නේ shell. E අකුරෙන් කියන්නේ electron. P අකුරෙන් කියන්නේ pair. R අකුරෙන් කියන්නේ repulsion. Right. එතකොට valence cell electron pair repulsion. ඔකට අපි කියනවා වෙස්පර් මූලධර්මය. right. එතකොට මේකේ අර්ථය තමයි සාමාන්‍ය යම්කිසි බන්ධනයක්. එහෙම නැත්නම් යම්කිසි අණුවක බන්ධන සකස් වෙන්නේ විකර්ෂණය ආම් වන ආකාරය. right. විකර්ෂණ ආම් වන ආකාරය. ඒ විකර්ෂණ ආම් වන ආකාරයට යම්කිසි අණුවක් වඩා බන්ධන සකස් වීමෙන් හින්දා තමයි යම්කිසි අණුවකට නිශ්චිත හැඩයක් ලැබෙන්නේ. එතකොට ඒ අණු වල හැඩය තීරණය කරන මූලධර්මයට අපි පොදුවේ කියනවා වෙස්පර් මූලධර්මය කියලා. මේක මේ වෙස්පර් කියන මේ අකුරු ටික දීර්ඝ කරාම අපිට ලැබෙන්නේ valence, shell, electron, pair, repulsion. නැත්නම් ඉලෙක්ට්‍රෝන යුගල විකර්ෂණ වාදය කියන එක තමයි අපිට මේ අකුරු ටික දීර්ඝ කරාම අපිට දීර්ඝාර්ථයේ විදිහට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් මේ මම හදලා තියෙන්නේ යම්කිසි අණුවක්. right. දැන් මේ අණුවේ මේ තියෙන්නේ මධ්‍ය පරමාණුව. මධ්‍ය පරමාණුව. right. මේ තියෙන්නේ ඒ අණුවට සම්බන්ධ වෙලා තියෙන බන්ධන. දැන් මේ මධ්‍ය පරමාණුවට වට වෙනවා බන්ධන දෙකක් සම්බන්ධිතයි. right. මධ්‍ය පරමාණුවට බන්ධන දෙකක් සම්බන්ධයි. හරිද? දැන් මේ බන්ධන දෙක විකර්ෂණය අවවන ආකාරයට සකස් වෙන්න ඕනේ මොන හැඩයකද? දැන් මේ මම ඇදලා තියෙන්නේ මේ මධ්‍ය පරමාණුව විකර්ෂණය අවවන ආකාරයට සකස් වෙන හැඩය. right. එතකොට දැන් බලන්න මේ බන්ධන අතර කෝණය දැන් ඔයා හිතන්නකෝ මේ බන්ධන අතර කෝණය මෙහෙම තිබ්බොත් මේක බන්ධනයක් මෙහෙම තිබ්බොත් විකර්ෂණය අවවද නැහැ. මේ බන්ධනය මෙහෙම තිබ්බොත් විකර්ෂණය අවවද නැහැ. මේ බන්ධනය මෙහෙම තිබ්බොත් ඒත් නැහැ. එහෙනම් මේ විකර්ෂණය අවවන ආකාරයට මේ බන්ධන අතර පවතින කෝණය අංශක 180ක් විය යුතුයි. right. මේ බන්ධන අතර කෝණය අංශක 180ක් වෙන්න ඕන. right. එතකොට මේ බන්ධනවල right බන්ධනවල අපි කියනවා සාමාන්‍යයෙන් මේ බන්ධන හඳුන්වනවා තව නමකින් විකර්ෂණ ඒකක. විකර්ෂණ ඒකක. විකර්ෂණ ඒකක. right. එතකොට දැන් ඕගොල්ලෝ කලින් ඉගෙන ගන්න ඇති අයිය මගේ වීඩියෝ බලලා තියෙනවා නම් මම ඒකසාර ඉලෙක්ට්‍රෝන කියන જાතියක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ කියන්නේ යම්කිසි පරමාණුවක පවතින බන්ධනයේ නොවු ඉලෙක්ට්‍රෝන යුගල් වලට කියනවා ඒකසාර ඉලෙක්ට්‍රෝන කියලා. එතකොට මේ බන්ධන හෝ ඒකසාර ඉලෙක්ට්‍රෝන යුගල් අපි හඳුන්වනවා විකර්ෂණ ඒකක කියලා. විකර්ෂණ ඒකක කියන මොනවද හඳුන්වන්නේ? එක්ක බන්ධන. එහෙම නැත්නම් එකසාර යුගල. එකසාර යුගල. අය පොදුවේ හඳුන්වනවා විකර්ෂණ ඒකක කියලා. එතකොට දරුවනේ right යම්කිසි අණුවක් වටා right යම්කිසි අණුවක් වටා මෙන්න මේ හැඩයට අපි කියනවා ඒ කියන්නේ බන්ධන සහ එකසාර ඉලෙක්ට්‍රෝන ඔක්කොම නිරූපණය වන හැඩයට අපි කියනවා විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය කියලා. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. right. දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕන මෙතන විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය මොකක්ද? මෙතන විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය රේඛාවක් වගේ. මේ මෙතන ඉඳන් මම මෙහෙම ඇඳහම සරල රේඛාවක්. right. එතකොට මෙයාගේ මේ විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය කියනවා අපි රේඛීය ජ්‍යාමිතිය. එතකොට දැන් ඔය විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය ගැන කතා කරේ. right. ඔය වගේම මේකට තියෙනවා දරුවනේ බන්ධන හැඩය කියන එක.
බන්ධන හැඩය. බන්ධන හැඩය. right? බන්ධන හැඩය. එතකොට විකර්ෂණයක ජාමිතියක බන්ධන සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සේරම සලකනවා. නමුත් බන්ධන හැඩයේදී අපි සලකන්නේ බන්ධන පමණයි. right? එතකොට දැන් මෙතන කොහොමද එකසර ඉලෙක්ට්‍රෝන නැති නිසා මෙයාගේ බන්ධන හැඩයක් අපි කියන්නේ රේඛීය හැඩයක්. මේ වගේ බන්ධන හැඩයක් රේඛීය හැඩයක්. එතකොට මෙයාගේ බන්ධන හැඩය සහ විකර්ෂණයක ජාමිතිය දෙකම රේඛීයයි කියලා සලකනවා මධ්‍ය පරමාණුවකට බන්ධන දෙකක් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවේදී. හරි. දැන් දරුවෝ තේරුම් ගන්න. මේ මධ්‍ය පරමාණුවට බන්ධන තුනක් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාව සලකනවා. මධ්‍ය පරමාණුවට බන්ධන තුනක් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාව සලකනවා. එතකොට දැන් බලන්න. මේ මධ්‍ය පරමාණුවට ඍජුව බන්ධන තුනක් සම්බන්ධයි. නිකමට හිතන්නකෝ. එතකොට විකර්ෂණයේ ආවමන ආකාරයෙන් දැන් මේ සාමාන්‍යයෙන් මේ වටාම තියෙන මුළු අංශක ගන්න. කියන්නේ මේ කෝණ තුනම සැලකුවොත් ඔයාලා දන්නවා මුළු අංශක ගන්න 360. ඒතකොට 363 න් බෙදන්න බලන්න. මේ එක කෝණයක් අංශක 120යි. එක කෝණයක් අංශක 120. right. එතකොට මෙහෙම තියෙනකොට ඒ කියන්නේ මධ්‍ය පරමාණුවට බන්ධන තුනක් අන්තර්ගත වෙලාවට මෙයාගේ විකර්ෂණ ඒකක ගන්න. විකර්ෂණ ඒකක 3යි. ඒ කියන්නේ මෙතන තියෙන බන්ධන විතරයි. ඒ කියන්නේ බන්ධන ගත්තොත් බන්ධන හෝ මෙතන බන්ධන හෝ එක සරවල තමයි අපි කියන්නේ විකර්ෂණ ඒකක කියලා. මෙතන විකර්ෂණ ඒකක 3යි. එතකොට ඔයාලට තේරුම් යනවා මෙතන විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. මොකක්ද විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය? විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය වෙන්නේ තලීය ත්‍රිකෝණයක්. බලන්න තලයක තියෙන්න පුළුවන් ත්‍රිකෝණයක් එකදී. ඒ කියන්නේ ඒක ළඟට මෙයා බෝඩ් එකේ අදින්න පුළුවන්. මේ ත්‍රිකෝණාකාර ව්‍යුහය මෙහෙම තලයක අදින්න පුළුවන්. ඒතකොට මේකට අපි කියන්නේ තලීය ත්‍රිකෝණාකාර. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණ. එතකොට බලන්න බන්ධන කීයක් තියෙනවද මෙතන? බන්ධන 3යි තියෙන්නේ. එතකොට මෙයාගේ බන්ධන හැඩය මොකක්ද? මෙයාගේ බන්ධන හැඩය ඒ තලීය ත්‍රිකෝණාකාරයි. දැන් බලන්න බන්ධන හැඩයත් විකර්ෂණයක ජ්‍යාමිතියත් දෙකම තලීය ත්‍රිකෝණාකාරයි. දැන් මම මේ පොඩි දෙයක් කරනවා මෙයා. හරි? යාර පොඩි දෙයක් කරනවා. මෙයාගේ මේ බන්ධනය ගලවලා ඉවත් කරනවා. ඒ බන්ධනය ගලවලා ඉවත් කරනකොට ඒ බන්ධනය ඉවත් වීමත් සමගම ඒ බන්ධන ඒ කියන්නේ මේ පරමාණු ඉවත් වීමත් සමගම මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගල බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් බවට පත් වෙනවා. right? බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් බවට පත් වෙනවා. මෙතන දැන් මොන මධ්‍ය පරමාණුව right? දැන් මෙතන තියෙන පහළ තියෙන බන්ධන යුගලේ ආකාරයෙන්ම තියෙනවා මෙහෙම. පහළ තියෙන බන්ධන යුගලේ ආකාරයෙන්ම තියෙනවා. මෙතන මේ ඉවත් කරන බන්ධනය නිසා මෙතනට ලැබෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල. right? ඉවත් කරන බන්ධනය නිසා එතනට ලැබෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල. right? දැන් බලන්න දරුවනේ. විකර්ෂණයක ගාන කීයද? විකර්ෂණයක මොනවාද විකර්ෂණයක කිව්ව බන්ධන සහ එකසර. මොන මෙතන බන්ධන දෙකයි එකසර එකයි. එතකොට විකර්ෂණයක ගාන බන්ධන දෙකයි ඒකසර යුගල් එකයි. එතකොට මුළු විකර්ෂණයක ගාන 3යි. මුළු විකර්ෂණයක ගාන 3යි. එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන මෙතන විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය මොකක්ද? විකර්ෂණ ඒකක 3යි. එතකොට විකර්ෂණ ඒකක 3යි නම් 3 එකිනෙකට අවිද්‍යාව පරදන සොඳුරු මිනිසාගේ පුනරාගමනය. කළුතර දිස්ත්‍රික්කයේ සාර්ථකම රසායන විද්‍යා පාඨමාලාව සමග ඔබත් එක් වී වෙනස වටහා ගන්න. ප්‍රවීණ දේශක කසුන් කරවිට. විමසීම් 0777 55 42 72
ඔබගේ රසායන විද්‍යා පාඩම් සඳහා මයිකෙම් YouTube චැනලට පිවිසන්න. විකර්ෂණය ආව කරගන්න පුළුවන් ආකාරයට සකස් වෙන්නේ තනීය ත්‍රිකෝණාකාරය. නේද? ඒතකොට මේක විකර්ෂණයේ කුජාමිතිය තනීය ත්‍රිකෝණාකාරය. තනීය ත්‍රිකෝණාකාරය. right. එතකොට දැන් බලන්න මෙයාගේ බන්ධන හැටි. එතකොට බන්ධන හැටි කියලා ගත්තොත් ඒකෙදි අපි සලකන්නේ බන්ධන පමණයි. එතකොට මෙයාගේ බන්ධන හැටි බලන්න. බන්ධන හැටි. මොකක් වගේද මේක? right? මේක නිකන් කෝණයක් වගේ. ඒ කියන්නේ අපිට පේනවානේ මේක බැලුම් අපි කෝණයක් වගේ මෙතන. මේක නිකන් කෝණයක හැටියක් නෙමෙයි. එතකොට මේකට අපි කියනවා කෝණික. කෝණික හැටියක්. කෝණික හැටියක්. දැන් මේ කෝණය කීයක් විතර දෙයිද? මේ කෝණය කීයක් විතර දෙයිද? 120ම වෙන්නේ නැහැ. ඇයි? දැන් බලන්න මේ එකසාර ඉලෙක්ට්‍රෝන වල මධ්‍ය පරමාණුවට ළඟ නිසා මෙයාගෙන් මේ බන්ධන පහළට විකර්ෂණය කරනවා. විකර්ෂණය කරනවා. මේ පැත්තට විකර්ෂණය කරනවා. විකර්ෂණය කරනකොට මේ කෝණය 120ට වඩා අඩු වෙනවා. එතකොට මේ කෝණය මේක තීටා කියලා ගත්තොත් තීටාගේ අගය 120ට වඩා අඩු. සාමාන්‍යයෙන් 118ක් වගේ අගය ආසන්නව 118ක් විතර අගයක් තමයි මෙතන. 118ක් හරියටම කියන්නේ උදාසන්නව 118ක විතර අගයක් තමයි එතන ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් ඔයා හිතන්නකෝ බන්ධන හතරක් තියෙන අවස්ථාව. දැන් බන්ධන හතරක් තියෙන අවස්ථාවේදී ඒ බන්ධන හතර අපිට සාමාන්‍ය විදිහට ඒ කියන්නේ අපි හිතුවොත් දැන් අපිට නිකන් හිතනවා ලෝක අංශක අණුවට සකස් කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම නෙමෙයි. ඔයා හිතන්න ත්‍රිමාන. ඕක මෙන්න මේ ආකාරයට. දැන් අපි හිතුවොත් මෙන්න මේ ආකාරයට. ඔය හැඩයට අපි කියනවා චතුස්තලීය හැඩයක් කියලා. ඔකට කියනවා චතුස්තලීය හැඩයක් කියලා. ඒතකොට දැන් මේ මගේ අතේ තියෙන ඒ හැඩයට මම මේක සකස් කරලා තියෙනවා. මේකට අපි කියනවා චතුස්තලීය හැඩයක් කියලා. මේ බලන්න මේ එකිනෙකට තල හතරක තමයි මේක තියෙන්නේ. මේක වලදී බෝඩ් එකේ තියන්න බෑ. දැන් මම මේ ඇදලා තියෙන්නේ එකිනෙකට තල හතරකින් යුක්ත ව්‍යුහයක්. එකිනෙකට තල හතරකින් යුක්ත ව්‍යුහයක්. මොකද මේක මේ දෙක තියෙන එක තමයි. මේක තියෙන එළිය තමයි. මේක මේ කඩේරෙන් ඇදලා තියෙන එක තියෙන්නේ බෝඩ් එක ඇතුල් පැත්තේ තමයි. එතකොට මේ කෝණය right අංශක 109 දශම 5 තව විදිහකට කියනවා නම් අංශක 109යි කලා 30. අංශක 109යි කලා 30. right 109 දශම 5 නැත්නම් අංශක 109යි කලා 30. ඔන්න ඔය වගේ ප්‍රමාණයක් තමයි වෙන්නේ ඔය කෝණ. එතකොට මේකේ බලමු බන්ධන හැඩය. මුලින්ම බලමු විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. දැන් මෙතන විකර්ෂණ ඒකක කියලා කියන්නේ බන්ධන සහ එකසරට. එතකොට මෙතන විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය අපි කියනවා චතුස්තලීය. බන්ධන හැඩය. දැන් බන්ධන කීයක් දෙනවද? බන්ධන හතරක් තියෙනවා. එතකොට බන්ධන හැඩය ගත්තොත් එහෙම මෙතන එයා චතුස්තලයි. හරි. දැන් ඔය තියෙන්නේ බන්ධන හතරක් තියෙනකොටනේ. right. දැන් මම මොකද කරන්නේ? පොඩි වෙනස්කමක් කරනවා. දැන් මම මේ උඩ තියෙන බන්ධනය ගලවලා ඉවත් කරනවා. මම දැන් බලන්න උඩ තියෙන බන්ධනය ගලවලා ඉවත් කරන ගමන් එතන බන්ධනය වෙනුවට මේ ආකාරයට ඒකසර ඉලෙක්ට්‍රෝන විතරක් අපිට අදින්න පුළුවන්. උඩ තියෙන බන්ධනය ගලවලා ඉවත් කරන ගමන් මේ ආකාරයට ඒකසර ඉලෙක්ට්‍රෝන විතරක් මේවා අදින්න පුළුවන්. එතකොට දැන් බලන්න විකර්ෂණ ඒකක කීයද? විකර්ෂණ ඒකක තාම 4යි. ඒක විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය වෙනස් වෙන්නේ නැහැ. ඒක චතුස්තලීයම තමයි. right. එතකොට මෙතන බන්ධන තුනයි. ඒකසර යුගල් එකයි. එතකොට බන්ධන තුනයි එකසර යුගල් එකයි කියලා කියන්නේ මෙතන බන්ධන හැඩය
බන්ධන හැඩය මොකක්ද? දැන් බලන්න. මේ කොටස ගත්තොත් අපිට මෙන්න ඔන්න බලන්න දැන් අපි ගත්තොත් මේ ආකාරයේ ව්‍යුහයක් තිබුණේ. මේ ආකාරයේ ව්‍යුහයක් තිබුණා. මෙතන මම මේකක් ගලවලා අයින් කරනවා. මේක නිකන් පිරමිඩයක් වගේ. මොන පිරමිඩයක් වගේ? මේක ඇවිල්ලා ත්‍රිකෝණාකාර පිරමිඩයක්. දැන් බලන්න මේ ටික යාතනාව අපිට ලැබෙන්නේ පිරමිඩාකාර ව්‍යුහයක්. මොන පිරමිඩාකාරද? මේක ත්‍රිකෝණාකාර පිරමිඩ. මේකට අපි කියනවා ත්‍රිකෝණාකාර පිරමිඩ. ත්‍රිකෝණාකාර පිරමිඩ. දැන් මම ඊළඟට තව වෙනසක් කරනවා. තව වෙනසක්. මොකද කරන්නේ? මම මේගොල්ලෝ බලන්න මම කරන දේ ඊළඟට මේ තව බන්ධනයක් ගලවලා අයින් කරනවා. මේ තව බන්ධනයක් ගලවලා අයින් කරනවා. ඒතකොට මේ බන්ධනය ගලවලා අයින් කරන ගමන් මේ බන්ධනයේ තියෙන තැනට නැවත ලැබෙනවා එක සරයුගලක් මෙයා. බන්ධනයේ තියෙන තැනට නැවත ලැබෙන එක සරයුගලක්. right. එතකොට විකර්ෂණයේ ජ්‍යාමිතිය දරුවනේ වෙනස් වෙන්නේ නැහැ. මුළු විකර්ෂණයක වෙනස් වෙන්නේ නැහැ. විකර්ෂණයක කියන්නේ බන්ධන සායක සර. බන්ධන සායක සර මුළු සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. හතරවයි. ඒ විකර්ෂණයක ජ්‍යාමිතිය චතුස්ථාලීයම තමයි. දැන් බන්ධන කීයද? බන්ධන දෙකයි. එක සරයුගල් දෙකයි. බන්ධන හැඩය බලන්න මොකක්ද කියලා ඔයාලට තේරුම් ගන්න බන්ධන හැඩය කෝණිකයි. කෝණිකයි. ඇයි මේ කෝණයක්? කෝණිකයි. දැන් චතුස්ථාලීය අවස්ථාවේදී කෝණය. ඒ කියන්නේ චතුස්ථාලීය අවස්ථාවේදී බන්ධන දෙකක් අතර කෝණය මොකද වෙන්නේ? අංශක 109.5 කියලා මම කියනවා. right. දැන් කලින් වගේම තමයි එක සරයුගල් ගන්න වැඩි වෙන්න මේ බන්ධන කෝණය අඩු වීම සිද්ධ වෙනවා. එතකොට චතුස්ථාලීය අවස්ථාවේදී වඩා ඊට වඩා එතකොට ත්‍රිකෝණාකාර පිරමිඩ අවස්ථාවේදී බන්ධන කෝණය චතුස්ථාලීයට වඩා ටිකක් අඩුයි. ඇයි? මේ එක සැර ඉලෙක්ට්‍රෝන විකර්ෂණය කරනවා. කෝණික අවස්ථාවේදී තවත් අඩුයි. ඇයි? මේ විකර්ෂණයේ යුගලින් තවත් විකර්ෂණය කරලා මේ කෝණය තවත් අඩු කරනවා. නිසා. හරි. දැන් බන්ධන පහයි. දැන් බලන්න මෙතන බන්ධන පහයි. ඒක සර නෑ. ඒක සර නෑ. දැන් බලන්න. මෙයාගේ විකර්ෂණයේ ජ්‍යාමිතියට මොකක් කියලා කියන්නේ. දැන් බලන්න මේ. මෙතන මේ ත්‍රිකෝණයක් තියෙනවා. මේක තලීය ත්‍රිකෝණාකාර වගේ. ත්‍රිමානව උඩුළු යටිළු මේක සම්බන්ධ වෙලා තියෙනවා. right? ත්‍රිමානව ආකාරයට උඩුළු යටිළු සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණයේ තියෙන එක තලයක මේ මෙතන තියෙන මේ රේඛාව තියෙන්නේ තවත් තලයක. ඇත්තටම ඔක තියෙන්නේ මෙන්න මේ જાති හැඩයක්. දැන් බලන්න මේ මෙන්න මේ යුගල තියෙන්නේ මේ කෙලින් හැඩේ. right? එතකොට මේ බන්ධන තුන බන්ධන ත්‍රිත්වයේ තියෙන්නේ මෙන්න මේ වෙනත් තලයක. එතකොට මේ තල දෙකක තියෙන්නේ. එතකොට මෙන්න මේ ව්‍යුහයට අපි කියනවා ත්‍රියානති ද්විපිරමිඩ කියලා. එතකොට මෙතන විකර්ෂණයක ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩ. right? මෙතන විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය ත්‍රියානති ද්විපිරමිඩ. දැන් බලන්න. බන්ධන පහයි. එක සර බිඳුවයි. එතකොට මෙතන බන්ධන හැඩය. මොකක්ද? බන්ධන හැඩය ත්‍රියානති ද්විපිරමිඩම තමයි. මෙතන බන්ධන හැඩය ත්‍රියානති ද්විපිරමිඩම තමයි මේ අවස්ථාවේ. හොඳයි. right. දැන් මම මොකද කරන්නේ? මම පොඩි වෙනස්කමක් කරනවා. මම මෙතන එක බන්ධනයක් ගන්නවා. මේ බන්ධනයේ ගැලුවා කියලා මේ බන්ධනයේ ගන්නවා. එතකොට ඔයා දැන් දන්නවා බන්ධනයේ ගලවපු ගමන් මෙතනට කෙලින්ම එක සැර ඉලෙක්ට්‍රෝන එකක් මේ ආකාරයට දාන්න පුළුවන්. ඒ විකර්ෂණයක ජ්‍යාමිතිය වෙනස් වෙන්නේ නැහැ. ඒක මොකක්ද? ත්‍රියානති ද්විපිරමිඩම තමයි. දැන් බන්ධන පහ බන්ධන හතර දක්වා ආදි වෙනවා.
එක සැරේ ගාල එකක් බවට පත්. දැන් බලන්න. මේක නිකන් මොකක් වගේ. මේක නිකන් ඔයගොල්ලෝ පොඩි කාලේ සෙල්ලම් කරේ සීසෝ එක. ඒ වගේ නේද? දැන් බලන්න මේ. බලන්න මම මේක පොඩ්ඩක් මේ පැත්තට හැරුවොත් එහෙම මෙන්න මෙතන මධ්‍ය ප්‍රමාණය තියෙනවා. මෙහෙම ස්ටෑන්ඩ් එක තියෙනවා සීසෝ එකේ. මෙතන සීසෝ එක මේ ආකාරයට දෙන්න දෙපැත්තකින් ඉඳලා මෙහෙම. එතකොට මේක මොන ආකාරයකද? සීසෝ හැඩයක්. එතකොට මේ බන්ධන හැඩය මෙතන සීසෝ බන්ධන හැඩය සීසෝ right දැන් මම මොකද කරන්නේ ඊළඟට බලන්න මම මේකේ තව බන්ධනයක් ගලවනවා right මම මේකෙන් තව බන්ධනයක් ගලවනවා right මම මේක ගලවනවා එතකොට බලන්න තාවන්තයක් දැන් ඉතිරි වෙන කට්ටිය නිකන් මොන වගේද දැන් හොඳ බලන්න මම ත්‍රිමාණ වදින්න මේ මගේ අතේ තියෙනවා ඔය ඍජුව තියෙන දෙන්න තව එකෙක් මෙහෙම මෙතනින් ඉන්නවා රයිට් මේ මොන අකුරක්ද මේක නිකන් ටී අකුරක් රයිට් එතකොට විකර්ෂණයේ ජ්‍යාමිතිය වෙනස් වෙන්නේ නැහැ නමුත් බන්ධන හැඩය දැන් බන්ධන කීයද බන්ධන 3යි එකසර යුගල් 2යි එතකොට මෙතන හැඩය T හැඩද කියලා වෙනස් වෙනවා. හැඩය T හැඩ. තව එකක් කරගන්න. මොකද්ද මම මෙන්න මේ බන්ධනයෙන් කරන්නේ. මේ බන්ධනයෙන් කරන්නේ. මේ බන්ධනය කරපු ගමන් ඒ බන්ධනයේ තියෙන තැනට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් මේ ආකාරයට හැදෙනවා. එතකොට විකර්ෂණයක ජ්‍යාමිතිය වෙනස් වෙන්නේ නැහැ. right? විකර්ෂණයක ජ්‍යාමිතිය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ බන්ධන සංඛ්‍යාව බන්ධන දෙකක් දක්වා අඩු වෙනවා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් බවට පත් වෙනවා දැන් බලන්න හැඩය මොකක්ද හැඩය රේඛීය දරුවනි COVID-19 නිසා ඔබේ අධ්‍යාපනය අතපසු කරගන්න එපා. අපේ ඔන්ලයින් කෙමිස්ට්‍රි පන්තිය ප්‍රවීණ දේශක කසුන් කරවිට 2021 සහ 2022 උසස් පෙළ සිසුන් සඳහා පාඩම් මාලාව 2022 පළමු කණ්ඩායම රසායනික ගණනය දෙවන කණ්ඩායම බන්ධන 2021 කාබනික රසායනය අවිද්‍යාව පරදන සොඳුරු මිනිසාගේ පුනරාගමනය දේශක කසුන් කරවිට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0777යි 55යි 42යි 72 අප සමග සිටින තාක්කල් ඔබගේ කෙමිස්ට්‍රි අනාගතය සුරක්ෂිතයි. හොඳයි. දැන් බලන්න මේ ත්‍රිආර්ය දීපරිමින අවස්ථාවේදී මෙන්න මේ බන්ධන දෙක අතර කෝණයේ අංශක කීයද? අංශක 180. අංශක 180. මේ බන්ධන දෙක අතර කෝණයේ කීයද? අංශක 120. එතකොට මේ දෙක එතකොට මේ තලයක් තල දෙක තියෙන නිසා ඒ තල දෙක අතර කෝණයේ අංශක මේ කෝණයේ අංශක ඔය ආකාරයකට මේකේ කෝණ දෙක ගැන අවබෝධයක් ලබන්න පුළුවන්. right. බන්ධන හයක් ඇති අවස්ථාව සලකන්න. එතකොට බන්ධන හයක් ඇති අවස්ථාවේදී විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. විකර්ෂණ ඒකක ජ්‍යාමිතිය. ඒකට අපි කියනවා අෂ්ටතලීය, ඔක්ටාගන් අෂ්ටතලීය. ඒකට කියනවා අපි දරුවනේ අෂ්ටතලීය කියලා. විකර්ෂණයක ජ්‍යාමිතිය අෂ්ටතලීය. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ අණුව පුරාවට මේ විකර්ෂණයක ජ්‍යාමිතිය වෙනස් වෙන්නේ නැහැ. ඒක අෂ්ටතලීයම තමයි. අණුව පුරාවට මේ විකර්ෂණයක ජ්‍යාමිතිය අෂ්ටතලීයම තමයි. දැන් මෙතන බලන්න. බන්ධන කීයක් තියෙනවද? 1 2 3 4 5 6. බන්ධන 6ක්. ඒතර අපි මම මෙතන ලියනවා බන්ධන 6. ඒකසර බිඳුව. බන්ධන කීයද? බන්ධන 6. ඒකසර බිඳුව. එතකොට මේක වටේ බන්ධන හැඩය මොකද්ද? එතන අෂ්ටතලීය තමයි. අෂ්ටතලීය නාය බලන්න බන්ධන 6යි ඒකසර බිඳුවයි. එතකොට යාගේ බන්ධන හැඩය අෂ්ටතලීය තමයි. ඊගොල්ලෝ දැන් මොකද කරන්නේ? මම ඊළඟට කරනවා
මේ බන්ධනයක් ඉවත් කරනවා. දැන් කලින් වගේම තමයි. මේ බන්ධනයක් ඉවත් කරනවා. බන්ධනයක් ඉවත් කරාම ඒ බන්ධනයේ වෙනුවට මට දාන්න පුළුවන් එක සැරේ ඉලෙක්ට්‍රෝන. ඒතර විකර්ෂණයක ජ්‍යාමිතිය මම වෙනස් වෙන්නේ නැහැ. එතකොට බන්ධන ගාන 6ක් තිබ්බක දැන් 5ට අඩු වෙනවා. එක සැරේ ඉලෙක්ට්‍රෝන එකක් බවට පත්. එතකොට මොකක්ද හැදේ? දැන් බලන්න. මෙතන මේ කොටස තියෙන එක තලයක්. right? මේ කොටස තියෙන එක තලයක්. එතකොට මේ උඩ මේ බන්ධනේ තියෙන තවත් තලයක්. right? එතකොට මෙතන හැඩයට අපි කියනවා සමචතුරස් පිරමිඩ්. සමචතුරස් පිරමිඩ ආකාරයේ හැඩයක් තමයි මෙතන තියෙන්නේ. right? ආයි බලන්න. එතකොට බන්ධන 5යි එක සැර 1යි. එතකොට බන්ධන හැඩය සමචතුරස්‍රාකාර පිරමිඩ්. සමචතුරස්‍රාකාර පිරමිඩ්. දැන් මම ඊළඟට මොකද කරන්නේ? මේ බන්ධනයක් ඉවත් කරනවා. එතකොට මේ බන්ධනයේ තියෙන ස්ථානයට එක සැර ඉලෙක්ට්‍රෝන ගොඩක් එනවා මේ ආකාරයට. right. දැන් ඔයා බලන්න. ඔයාට මොකද දැන් පේන්නේ මෙයාගේ හැඩය. මේකේ හැඩය එතකොට විකර්ෂණයේ ජ්‍යාමිතිය වෙනස් වන්නේ නැහැ. කෂ්ඨතලියමයි. බන්ධන සංඛ්‍යාව බන්ධන 4ක් වෙනවා. එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් බවට පත් වෙනවා. මේ හැමතිස්සෙම මම එක සැර ඉලෙක්ට්‍රෝන කියලා කිව්වේ. එක සැර ඉලෙක්ට්‍රෝන යුගල්. එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් බවට පත් වෙනවා. එතකොට හැඩය සමචතුරස්‍රාකාර. සමචතුරස්‍ර හැඩයක් තමයි තියෙන්නේ. නැත්නම් සමචතුරස්‍රාකාර හැඩයක් තමයි. right. ඊගාවට මම මේ බන්ධනය ඉවත් කරනවා. බලන්න එක් බන්ධන එකින් එක ඉවත් කරගෙන යනවා. මේ බන්ධන ඉවත් කරාම මෙතනට ලැබෙනවා එක සැර ඉලෙක්ට්‍රෝන. විකර්ෂණයේ ජ්‍යාමිතිය වෙනසක් වෙන්නේ නැහැ. බන්ධන දැන් බලන්න ඕනේ. බන්ධන 3යි. බන්ධන 3. එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් කීයද? එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. බන්ධන 3යි. එක සැර ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. එතකොට මෙයාගේ හැඩය මොකද්ද? T හැඩයක් වුණා. හැඩය T හැඩයක්. අන්න T හැඩය. කලින් T හැඩයක් කතා කරා මේ හැඩය නිකන් T අකුරක් වගේ T හැඩේ ආකාරයක් මම මෙතන. දැන් මම ඊළඟට තව බන්ධනයක් කරනවා. මේ බන්ධනය. මේ බන්ධනයේ තියෙන තැනට එක සැර ඉලෙක්ට්‍රෝන වල මේ ආකාරයට දාගන්න. right. එතකොට දැන් බන්ධන 2යි එක සැර යුගල් 4යි. බන්ධන 2යි එක සැර යුගල් 4යි. මොකක්ද හැඩය? මෙතන හැඩය රේඛීය. රේඛීය හැඩයක් තමයි. රේඛීය හැඩයක්. හැබැයි විකර්ෂණයක ජ්‍යාමිතිය දාන්නේ වෙනස් වන්නේ නැහැ. විකර්ෂණයක ජ්‍යාමිතිය වෙනස් වන්නේ. right. අපි දැන් මේ පොඩි ෂෝට් නෝට් එකක් ගන්න හදන්නේ මෙතන කිව්ව ගත්ත සෑම දෙයක් සම්බන්ධව. right. දැන් බලන්න. අපි පටන් ගත්තේ විකර්ෂණයක කීයේ? අපි පටන් ගත්තේ විකර්ෂණයක දෙකේ. බලන්න වීඩියෝ එක වලට ගිහිල්ලා විකර්ෂණයක දෙකෙන් තමයි අපි පටන් ගත්තේ. ඒතකොට විකර්ෂණයක දෙකක් වෙනකොට දරුවනේ එතන තිබ්බ බන්ධන දෙකක් විතරයි. ඒක සැර ඉලෙක්ට්‍රෝන තිබ්බේ නැහැ. සැර ඉලෙක්ට්‍රෝන බිඳුවයි. එතකොට දැන් බන්ධන හැඩය ගත්තොත් මෙන්න මේ ආකාරයේ හැඩයක්. මෙන්න මේ ආකාරයේ හැඩයක්. ඔය මෙතන අංශක 180. මේ හැඩය. ඒතර බන්ධන හැඩය මොකක්ද? රේඛීය හැඩය. විකර්ෂණයේ ජ්‍යාමිතිය මොකක්ද? එතන රේඛීය. ඊගාවට අංක 2. විකර්ෂණයක 3යි. විකර්ෂණයක 3යි. කොහොමද සකස් වුනේ? බන්ධන 3යි. එක සැර බිඳුවයි. මෙන්න හැඩය. right. ඊගාවට විකර්ෂණයක 3යි. ඒක 3 ඒවා අපි කීපයක් කතා කරලා විකර්ෂණයක 3 දාලා විකර්ෂණයක 3ට දාලා බන්ධන 2 එක සැර යුගල ගණන නැත්නම් එක සැර යුගල කියන එක තමයි යුගල එක සැර යුගල ගණන 1යි.
එතකොට මෙන්න මේ වගේ හැඩයක් තමයි මේ වගේ හැඩයක්. එතකොට මොකද්ද මේ දෙකට අදාළ මේ දෙකටම අදාළ ජ්‍යාමිතිය මොකද්ද? මේ දෙකටම අදාළ ජ්‍යාමිතිය නැත්නම් විකර්ෂණයේ ජ්‍යාමිතිය තාලීය ත්‍රිකෝණ. තාලීය ත්‍රිකෝණ. එතකොට දැන් මම ඔයගලන්ට පොඩි වැඩක් පාවා. අපි ෂෝට් නෝට් එක ගැහුවා විකර්ෂණයක දෙකට සහ විකර්ෂණයක තුනට. ඕගොල්ලෝ විසින් අර ඒ ෂෝට් නෝට් එක දීර්ඝ කරන්න ඕනේ. විකර්ෂණයකට 4 5 සහ 6 කියන තුන. විකර්ෂණයක 4 5 6 කියන තුන. එහෙම විකර්ෂණයක 4 5 6ට ඔක දීර්ඝ කරනවා. WhatsApp මැසේජ් එකක් විදියට මට එනවා. එහෙනම් අදට මම වීඩියෝ එක මෙතනින් સમાપ્ત කරනවා. අපි අද කතා කරේ මර්ධනයට සම්බන්ධයෙන්. එතකොට ඔයගොල්ලන්ගේ තියෙන ගැටලු මගේ WhatsApp අංකයට ගන්න. මගේ WhatsApp අංකය 0.777 right. එහෙනම් අදට මේ වීඩියෝ එකකින් සමගන්නවා. සියලු දෙනාටම අයෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.